ආයිබෝන් කියලා පිළිගන්න කැමති අදත් යාළුවෝ හැමෝම Triple P YouTube channel එකේ UML video series එකේ UML diagram video series එකේ තවත් වීඩියෝ එකකට ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ UML state diagram කියන්නේ මොනවද කියලා. ඇත්තටම මේකට නම් කීපයක්ම තියෙනවා. state diagram කියලා කියනවා. එහෙම නැත්නම් state machine diagram කියලා කියනවා. නැත්නම් state chart diagram කියලා කියනවා. ඔය වගේ නම් කීපයක් මේකට තියෙනවා. හරිද? ඉතින් මේක ඇවිල්ලා UML diagram විශේෂයක්. මම මීට කලින් UML diagram කිහිපයක් ගැනම කතා කරලා තිනවා. ඒ playlist එකේ link එකත් මම දකුණු අත පැත්තේ උඩ දානවා. ඔයගොල්ලන්ට කැමති නම් ඒ ටිකත් බලන්න පුළුවන්. එතන මම class diagram, use case diagram, active diagram, sequence diagram මේ වගේ diagrams වර්ග කිහිපයක් ගැනම කතා කරලා තිනවා. තව data flow diagram ගැනත් කතා කරලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඒ link එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ මම ඒ playlist එකේ තනි කර දාන්නේ diagrams, UML diagrams සහ අනෙක් diagrams වල videos. ඉතින් මේ playlist එක මම create කරලා තියෙන්නේ තනි කරම මේ diagrams සම්බන්ධ videos වලට. හරි. එතකොට UML diagram මේ UML diagram වල state diagram කියලා කියන්නේ behavioral diagram විශේෂයක්. behavioral diagram කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මම කලින් කරා UML diagram කොටස් දෙකකට බෙදෙනවා structural diagram සහ behavioral diagram. එතකොට මෙන්න මේ behavioral diagram කියන කොටසට තමයි state diagram අයත් වෙන්නේ. හරි. එතකොට බලමු අතර මොකක්ද මේ UML diagram එක කියලා සරලව අපිට කියන්නේ මේ state diagram එකක් කියන්නේ මොකක්ද කියලා අපි සරලව බලමු. A state diagram, sometimes known as a state machine diagram, is a type of behavioral diagram in the unified modeling language. ඒ කියන්නේ UML වල behavioral diagram වල වර්ගයක් තමයි මේ state diagram කියලා කියන්නේ. එහෙම නැත්නම් state machine diagram කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ මෙයා පෙන්නනවා objects අතර සිද්ධ වෙන transitions. objects අතර සිද්ධ වෙන transitions. ඒ කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන්. මොකක් හරි object එකක් තියෙනවා. ඒ object එක දැන් තියෙන තත්ත්වෙ නෙමෙයි තව ටිකකින් තියෙන. මොකක් හරි හේතුවක් නිසා එයා දැන් තියෙන තත්ත්වෙන් වෙන තත්ත්වයකට එනවා. අන්න ඒකට අපි කියනවා මේ state එකේ ඉඳලා මේ state එකට මාරු වෙනවා කියලා. පැහැදිලිද? ඒකට අපි කියනවා මේ state එකේ ඉඳලා මේ state එකට මාරු වෙනවා. මෙතන ඉඳලා එයා මෙතනට මාරු වෙනවා. එකම object එක එයාගේ life cycle එක තුල මේ තත්ත්වයේ ඉඳලා අර තත්ත්වයට මාරු වෙනවා. එතකොට ඒ තත්ත්ව දෙකේ තියෙන ඒ කියන්නේ එකම ඔබ්ජෙක්ට් එක තත්ත්ව දෙකකනේ තියෙන්නේ. අන්නේ දෙක අතර ට්‍රාන්සිෂන් එකක් තමයි ඒ සිද්ධ වෙන්නේ. මෙයා මෙතන මේ තත්ත්වයේ ඉඳලා මේ තත්ත්වයටපත් වුණා. මෙන්න මේ ඔබ්ජෙක්ට්ස් අතර සිද්ධ වෙන ට්‍රාන්සිෂන්ස් පෙන්වන එක තමයි ඩිස්ප්ලේ කරන එක තමයි. කියන්නේ මේ ට්‍රාන්සිෂන්ස් පැහැදිලි කරගන්න තමයි අපි මේ ස්ටේට් ඩයග්‍රෑම් අඳින්නේ. හරිද? එතකොට ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහා තියෙන මම පොඩි උදාහරණයක් දීලා තියෙනවා. මේ software engineer කියන මේ සිනාරියෝ එක යටතේ බලන්න state diagram එකක් ඇඳලා දෙනවා. simple state diagram එකක්. මේ කළු පාට dot එකකින් තියෙන්නේ කියන්නේ initial state එක කියලා. අපි activity diagram වල එහෙම මේවා කතා කරා. ඉතින් මේ initial state එක කියන්නේ මේ පටන් ගන්න state එක තමයි මේ. ඊට පස්සේ ඔන්න මේ ඊළඟ state එක තියෙන්නේ junior software engineer. හරිද? junior software engineer. හරිද? ඒ state එකේ ඉඳලා ඔන්න ටික වෙලාවකින් ටික කාලයකට පස්සේ කොහොම හරි software engineer වෙනවා. හරිද? ඒ දැන් ඉන්නේ software engineer state එකේ. හරිද? මේ software engineer කියන object එක දැන් ඉන්නේ මුලින්ම හිටියේ junior software engineer. මෙතනින් පටන් ගත්තා junior software engineer. ඊට පස්සේ software engineer state එක. ඊට පස්සේ senior software engineer state එක. ඊට පස්සේ tech lead කියන state එක. ඊට පස්සේ මෙතනින් එයාගේ state එක ඒ කියන්නේ එයාගේ මෙතන මේක තමයි එයාගේ end state එක. පැහැදිලිද? මේක තමයි එයාගේ end state එක. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේක final state එක කියලා. මෙතනින් state machine diagram එක එහෙම නැත්නම් මේ state diagram එක ඉවරයි. හරිද? මේ initial state එක, මේ end state එක එහෙම නැත්නම් final state එක. හරිද? මේ තියෙන state. මේ state එක ඊට පස්සේ මේකට යනවා, ඊට පස්සේ මේකට යනවා, ඊට පස්සේ මේකට යනවා. එතකොට මේ state දෙකක් අතර සිද්ධ වෙන දේ තමයි transition එකක් කියලා අපි කියන්නේ.
හරි හරි අපි යමු ඉස්සරහට එතකොට බලන්න මේකේ shows different states of an system subsystem object during its lifetime system එකක එහෙම නැත්නම් subsystem එකක එහෙම නැත්නම් object එකක different states එක එක තත්ත්ව දැන් අර අපි මම කලින් කතා කරා software engineer කියන එකේදී මෙතන මෙයා ඔන්න පටන් ගන්නවා මුලින්ම ඉන්නේ මොන ස්ටේට් එකේද junior software engineer කියන ස්ටේට් එකේ තමයි දැන් ඔයා application එකක් දානවා software engineer post එකට මුලින්ම දාන්නේ junior software engineer කියන position අන්න ඒ හින්දා තමයි මෙතන මම junior software engineer කියන ස්ටේට් එක ගත්තා හරිද එතකොට ඊළඟට එයා transition එකක් දක්වලා ඊළඟට යනවා senior software engineer කියන ස්ටේට් එක ඊළඟට මේ software engineer කියන ස්ටේට් එක ඊළඟට senior software engineer කියන ස්ටේට් එකට ඊළඟට tech lead කියන ස්ටේට් එකේ අන්තිමට final ස්ටේට් එක. පැහැදිලිද? එතකොට මේ මෙතන කියලා තියෙන්නේ shows different states of an system subsystem object during its lifetime. object එකක system එකක එහෙම නැත්නම් subsystem එකක different states මෙයා display කරනවා පෙන්නන්නේ ඒවා තමයි. හරි. එතකොට used to model dynamic aspects of a system. System එකක dynamic aspect එක මෙයා system එකක dynamic aspect එක model කරන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ state diagram කියන diagram වර්ගය. dynamic aspect එක කියන්නේ මේ system එක මට ඒකට සිංහල හරියට වචනයක් කියන්න බෑ dynamic කියන්නේ ගතික. එතකොට ඇත්තටම කියනවා මේ වෙනස් වෙන ගතිය සිස්ටම් එකේ වෙනස් වීම සැරින් සැරේ සිස්ටම් එකේ වෙනස් වීම අපි මොඩල් කරන්න ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි කරනවා මොකද ඔබ්ජෙක්ට් එක ස්ටේට් එකක ඉඳලා තව ස්ටේට් එකකට වෙනස් වෙන එකනේ මේකෙදි මූලික වශයෙන්ම පැහැදිලි කරන්නේ ඒ හින්දා තමයි අපි මේ ඩයිනමික් ඇස්පෙක්ට් එක මොඩල් කරන්න මේ ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි කරනවා කියලා කියන්නේ එතකොට it's a specific purpose is to define the state changes triggered by events. ඒ කියන්නේ අර කලින් වගේමයි මේකේ ප්‍රධාන කාර්යය ස්ටේට් එකක් වෙනස් වීම. මේ ස්ටේට් එකේ ඉඳලා තව ස්ටේට් එකකට පත් වීම ඉවෙන්ට් මගින් සිදුවන මෙන්න මේ පත් වීම අර්ථ දැක්වීම තමයි මේකේ ප්‍රධාන කාර්යය. ඒ කියන්නේ හිතන්න යම් කිසි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. මෙයා දැන් ඉන්නේ ඔන්න එක ස්ටේට් එකක එතන ඉඳලා මේ ස්ටේට් එකට පත් වෙනවා. එතකොට මේ පත් වෙන්නේ ඉවෙන්ට් එකක් නිසා. යම් කිසි ඉවෙන්ට් එකක් නිසා. අන්න ඒක අර්ථ දැක්වීම තමයි මේකේ ප්‍රධානම කාර්යය. මේ ස්ටේට් ඩයග්‍රෑම් වල ප්‍රධානම කාර්යය. එතකොට events are internal or external factors influencing the system. events කියලා කියන්නේ අභ්‍යන්තරව හෝ බාහිරව සිස්ටම් එකට බලපාන කරුණු. එතකොට හිතන්න සිස්ටම් එකේ මොකක් හරි සිස්ටම් එකක ටයිම් එක එක්ස්පයර් වෙනවා. ටයිම් එක එක්ස්පයර් වුණාම මෙන්න මේක වෙනවා. දැන් මෙහෙම දැන් යම් කිසි තත්ත්වයක තියෙන සිස්ටම් එක තප්පර 5කට පස්සේ දැන් අපි ප්‍රෝග්‍රෑම් කරලා දිනවා සිස්ටම් එක ඩෙවලොප් කරද්දී විනාඩි 5කට පස්සේ මෙන්න මේ තත්ත්වයේ තියෙන සිස්ටම් එක විනාඩි 5කට පස්සේ මෙන්න මෙහෙම වෙන්න කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ටේට් එකේ ඉඳලා මේ ස්ටේට් එකට වෙනස් වෙන්න කියලා. හරිද? එතකොට ඒක එක ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ ටයිම් චේන්ජ් එක. ටයිම් චේන්ජ් එක නිසා මේ විදිහට එක ස්ටේට් එකක ඉඳලා තව ස්ටේට් එකකට ඔබ්ජෙක්ට් එකක් හෝ සිස්ටම් එකක් මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යූසර් ගේ මොකක් හරි ක්‍රියාකාරීත්වය නිසා යූසර් බටන් එක ප්‍රෙස් කරනවා හෝ මොකක් හරි වෙන ක්‍රියාකාරීත්වයක් නිසා මේ ස්ටේට් එකේ ඉඳලා මේ ස්ටේට් එකට සිස්ටම් එක හෝ ඔබ්ජෙක්ට් එක හෝ සබ් සිස්ටම් එක මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් කිහිපයක් ගොඩාක් තියෙනවා. ඉතින් අන්න ඒවා ඒ කියන්නේ සිස්ටම් එකට බලපාන අන්නේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වලට තමයි අපි ඉවෙන්ට්ස් කියලා කියන්නේ. හරි. හරි. එතකොට මේ ස්ටේට් ඩයග්‍රෑම් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් වැදගත්ම වන එලිමන්ට්ස් තුනක් තියෙනවා. එක ස්ටේට්, දෙක ඉවෙන්ට්. එහෙම නැත්නම් අපිට ඉවෙන්ට් සහ ඇක්ෂන්ස් ඔය දෙක ගැන කතා කරන්න පුළුවන්. එතකොට තුන ට්‍රාන්සිෂන්. එතකොට ඉවෙන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල් මොකක් හරි ෆැක්ට් එකක් සිස්ටම් එකට බලපාන.
සිස්ටම් එකට බලපෑම් ඇති කරන ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල් ෆැක්ටර් එක. එතකොට අපිට එහෙම එකක් හඳුන්වන්න පුළුවන් ඉවෙන්ට් එකක් කියලා. එතකොට මේ කතන්දරේ ඇක්ෂන් කියන එක දැන් මම කියවන ඉවෙන්ට් සහ ඇක්ෂන් කියන එක අපිට එකට ගන්න පුළුවන් කියලා. එතකොට ඉවෙන්ට් කියන එක මම දැන් කිව්වා. එතකොට ඇක්ෂන් කියලා කියන්නේ ඇත්තටම ඉවෙන්ට් එක ඔක වුණාට පස්සේ ඉවෙන්ට් එකක් සිද්ධ වුණාට පස්සේ මොකක් හරි ඇක්ෂන් එකක් කරන්න ඕන නම් සිස්ටම් එක අන්න ඒක තමයි මෙතනදී මේ ඇක්ෂන් කියලා ගන්න. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. අපි උදාහරණත් එක පැහැදිලි කරගමු. එතකොට මේ ස්ටේට් එකක් කියලා කියන්නේ ඉවෙන්ට් එක හරි ඊට පස්සේ ස්ටේට් එකක් කියලා කියන්නේ මොකක් හරි සිටුේෂන් එකක් ඔබ්ජෙක්ට් එකක ලයිෆ් සයිකල් එකක තියෙන මොකක් හරි සිටුේෂන් එක. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක දැන් මේ ඔබ්ජෙක්ට් එක ගත්තොත් මේකේ ලයිෆ් සයිකල් එකක් තියෙනවානේ. මේ ඔබ්ජෙක්ට් එකට අදාළ පැවතීමක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව ඉඳලා මෙන්න මේ අවස්ථාව දක්වා මේ ඔබ්ජෙක්ට් එක පවතිනවා කියලා. අන්න එතකොට හිතන්න මෙහෙම කියලා. හරිද? හරි. එතකොට මේ ඔබ්ජෙක්ට් එක මෙන්න මේ අවස්ථාව දක්වා පවතිනවා. හරිද? මේ අවස්ථාව ඉඳලා මේ අවස්ථාව දක්වා පවතිනවා. හරිද? එතකොට ලයිෆ් සයිකල් එක කියලා අපිට ඒක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලයිෆ් සයිකල් එකේ එක්තරා සිටුේෂන් එකක් අපිට ස්ටේට් එකක් කියලා දක්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ සිටුේෂන් එක, එහෙම නැත්නම් මෙන්න මේ සිටුේෂන් එක, එහෙම නැත්නම් මෙන්න මේ සිටුේෂන් එක, මෙන්න මේවා තමයි අපි ස්ටේට් විදිහට අර්ථ දක්වන්නේ. පැහැදිලිද? එතකොට අපි කතා කරමු ට්‍රාන්සිෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ට්‍රාන්සිෂන් එකක් කියලා කියන්නේ එක ස්ටේට් එකක ඉඳලා තව ස්ටේට් එකකට ඉවෙන්ට් එකක බලපෑමක් නැතුව ඉවෙන්ට් එකක බලපෑමක් මත ඔබ්ජෙක්ට් එකක් එක ස්ටේට් එකක ඉඳලා තව ස්ටේට් එකකට වෙනස් වෙනකොට මේ තව ස්ටේට් එකකට මාරු වෙනකොට අන්නේ මාරු වීම තමයි අපි ට්‍රාන්සිෂන් එකක් විදිහට අර්ථ දක්වන්නේ. ඉවෙන්ට් එකක් නිසා එක යම්කිසි ඔබ්ජෙක්ට් එකක් ඒ දැන් ඔබ්ජෙක්ට් එක තියෙන ස්ටේට් එකේ ඉඳලා තවත් ස්ටේට් එකකට මේ ඔබ්ජෙක්ට් එක දැන් මේ ස්ටේට් එකේ ඉන්නේ ඔන්න එක ස්ටේට් එකක ඉන්නේ. එතකොට ඒ ස්ටේට් එකේ ඉඳලා තවත් ස්ටේට් එකකට මාරු වෙනවා. අන්නේ මාරු වීම තමයි අපි අර්ථ දක්වන්නේ ට්‍රාන්සිෂන් එකක් කියලා. එතකොට මේ අපි ට්‍රාන්සිෂන් එකක් අර්ථ දක්වන්නේ මෙන්න මේ ට්‍රාන්සිෂන් එකක් අපි රිප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ විදිහට ඇරෝ එකකින්. එතකොට මේ ඇරෝ එක සෝස් ස්ටේට් එකේ ඉඳලා ඩෙස්ටිනේෂන් ස්ටේට් එකට තමයි යන්නේ. එතකොට මේ ඊහිස තියෙන්නේ ඩෙස්ටිනේෂන් ස්ටේට් එක පැත්තේ. එතකොට මේ ස්ටේට් එකට අපි කියනවා සෝස් ස්ටේට් එක කියලා. හරිද? හරි. ඉතින් ඔය තුන තමයි මේ ස්ටේට් ඩයග්‍රෑම් වල අතිශයම වැදගත් එලිමන්ට්ස් තුන. ස්ටේට්, ඉවෙන්ට් සහ ඇක්ෂන්ස්. එතකොට ට්‍රාන්සිෂන්ස්. එතකොට නොටේෂන්ස් ගත්තම ඉනිෂියල් ස්ටේට් එක මේ විදිහට අපි රිප්‍රසන්ට් කරනවා. ස්ටේට් එකක් අපිට අර්ථ දක්වන්න පුළුවන් රිප්‍රසන්ට් කරන්න පුළුවන් කර්ව්ඩ් රෙක්ටැන්ගල් එකකින්. ඇතුලේ අපි ස්ටේට් එකේ නම ලියනවා. එතකොට ඩිසිෂන් බොක්ස් එකක් අපිට දාන්න පුළුවන් මෙහෙම. අපි සාමාන්‍ය ඕනම මේ ඇක්ටිවිටි ඩයග්‍රෑම් වල අපි දැම්මා. ඒ වගේම අපි කොහෙද මේ ෆ්ලෝ චාර්ට් වල පාවිච්චි කරනවා වගේ හැමතැනම එක ඩිසිෂන් බොක්ස් එක මේ වගේමයි. ඉතින් අපිට ඩිසිෂන් බොක්ස් එක ස්ටේට් ඩයග්‍රෑම් වලදී මේ විදිහට තමයි රිප්‍රසන්ට් කරන්න වෙන්නේ. ඊට පස්සේ ෆයිනල් ස්ටේට් එක එහෙම නැත්නම් එන්ඩ් ස්ටේට් එක අපිට මෙහෙම රිප්‍රසන්ට් කරන්න පුළුවන්. හරි. එතකොට ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි කරනවා මොඩල් කරන්න සිස්ටම් එක. මම මේ ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි වෙන අවස්ථා ගැන කියන්නේ. එතකොට ඔබ්ජෙක්ට් එකක් මේ සිස්ටම් එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් මොඩල් කරන්න අපි ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි කරනවා. එතකොට ඉන්ටරැක්ටිව් සිස්ටම්ස් මොඩල් කරන්න ඒ වගේම ඉම්ප්ලිමන්ට් කරන්න අපි පාවිච්චි කරනවා ස්ටේට් ඩයග්‍රෑම්ස්. සිස්ටම් ඉන්ටරැක්ටිව් සිස්ටම්ස්. හරිද? ඉන්ටරැක්ටිව් සිස්ටම්ස් මොඩල් කරන්න ඒ වගේ ඉම්ප්ලිමන්ට් කරන්න. මොඩල් කරලා ඒක ඉම්ප්ලිමන්ට් කරන්න. ඇත්ත සිස්ටම් එකක් බවට ඇත්තට ඒක හදන්න අපිට ස්ටේට් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා තව to display events that trigger changes within the states. events display කරන්න. හරි ස්ටේට් වල ස්ටේට් එකේ වෙනස්කමට බලපෑ ස්ටේට් එකේ වෙනස්කමට හේතු වෙච්ච events display කරන්නත් අපිට
ස්ටේට් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලට අපිට ස්ටේට් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මම සරල උදාහරණයක් කරන් තිනවා මෙතන. මේක බලන්න. ඉතින් මම ඔක්කොටම කලින් කියන්න ඕන හොඳ පළවෙනි උදාහරණෙදිම දැන් මේ මමත් ඉන්ටර්නෙට් එකේ රිසර්ච් කරද්දි මම දන්න දේවල් සහ ඉන්ටර්නෙට් එකේ රිසර්ච් කරද්දි මේ ස්ටේට් ඩයග්‍රෑම් ගැන හොයනකොට එක එක තැන්වල එක විදිහට තියෙන මේ ස්ටේට් ඩයග්‍රෑම් මෙහෙම අඳින්නේ කියලා. ඉතින් මම ගැලපෙන පොදු ක්‍රම ටිකක් හොයාගෙන ඒකෙන් මම හරිම ටික කියලා මට හිතෙච්ච දේවල් ටික තමයි ඔයගලන්ට කියන්නේ. ඉතින් ඒකෙත් විවිධ ක්‍රම වලට ඇඳපු ස්ටේට් ඩයග්‍රෑම්ස් කීපයක්ම අපි මේ උදාහරණ වලින් බලමු. එතකොට මේ ඔක්කොම එකම විදිහට තමයි. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා එකින් එකේ. ඉතින් මම එක විදිහේ තියෙන උදාහරණ පාවිච්චි කරන්න ඔයගලන්ට මෙහෙම අඳින්න පුළුවන්, මෙහෙම අඳින්න පුළුවන් කියලා ඒ ටික පැහැදිලි කරන්න ඕන හින්දා. එතකොට උදාහරණේ ඔන්න අපේ පළවෙනි එක්සැම්පල් එක උදාහරණ අංක 1 මේකේ බලන්න මේකේ ඔන්න අර වගේම ඉනිෂියල් ස්ටේට් එක තියෙනවා. ඊට පස්සේ ඔන්න පළවෙනි ස්ටේට් මෙතන ස්ටේට් එක තියෙනවා එන්ටර් කැප්චර් කියලා. මේක ඇවිල්ලා ඔයගොල්ලෝ දැකලා ඇති කැප්චා එන්ටර් කරනවා මොකක් හරි මේ account එකක් හදන්න ගියාම Facebook එකේ හරි Google එකේ හරි කැප්චා එකක් එන්ටර් කරන් දෙනවා අමුතු අකුරු ටිකක් ඉලක්කම් අකුරු ටිකක් ඒ ටික බලාගෙන එන්ටර් කරන්න කියලා ඔයා රොබෝ කෙනෙක්ද නැද්ද කියලා වෙරිෆයි කරගන්න. අන්නේ සිස්ටම් එකට අදාළව තමයි මෙන්න මේ ස්ටේට් ඩයග්‍රෑම් එක ඇඳලා තින්නේ ඒ කැප්චා කතන්දරයට අදාළව. හරිද? එතකොට මෙහෙම ස්ටේට් එක පටන් ගන්නවා. ඉතින් මම begin කියලා දීලා තිනවා. ඔන්න මේක තමයි ඉවෙන්ට් එක. හරිද? ඔන්න ඉවෙන්ට් එක. එතකොට ට්‍රාන්සිෂන් එක තමයි මම මේ ඊතලින් දැක්වලා තියෙන්නේ. හරිද? ඔන්න ඉනිෂියල් ස්ටේට් එකේ ඉඳලා begin ඉවෙන්ට් එක නිසා enter captcha කියන ස්ටේට් එකට මෙයා ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මම captcha කියන කොටස වෙනම අපිට මේක සිස්ටම් එකක් කියලා අර්ථ දක්වන්නත් පුළුවන්. මේ captcha කියන සිස්ටම් එක කියලා අපිට අර්ථ දක්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සිස්ටම් එකක් නැතුව ආගේ අවශ්‍යතාවය හැටියට ඒක ඉතින් ගල්පගෙන අඳින්න පුළුවන්. එතකොට ඔන්න මෙහෙම මෙන්න මේ ස්ටේට් එකට එනවා. එතකොට ඔන්න තව ට්‍රාන්සිෂන් එකක් තියෙනවා ඕතන්ටිකේෂන් කියන ස්ටේට් එකට මාරු වෙන්න. එතකොට ඒ අතරේ මම ඩිසිෂන් බොක්ස් එකක් දාලා තිනවා. මට අවශ්‍ය නම් ඩිසිෂන් බොක්ස් දාත හැකි ඕන තරම්. නැත්නම් මෙහෙම කෙලින්ම ඊතාලේ දාලා ඉවෙන්ට් එක ලියන්නත් පුළුවන්. හරිද? එතකොට අපි සමහර තැන්වල අපිට ලියන්න ඕනේ අපි ගොඩක් දුරට ඉවෙන්ට් එක ලියනවා. ඉවෙන්ට් එක අනිවාර්යෙන් ලියනවා හොඳයි. එහෙම නැත්නම් අපිට ඉවෙන්ට් එක ඇක්ෂන් එක කියලා මෙහෙම ලියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඉවෙන්ට් එක ඇලයිරක් ඇක්ෂන් එක. ඉවෙන්ට් එක කියන්නේ ස්ටේට් එකට මේ යම් කිසි ස්ටේට් එකකින් ඉඳලා තව ස්ටේට් එකකට මාරු වෙන්න හේතු වෙච්ච දේ. ඒක තමයි ඉවෙන්ට් එක. හරිද? ඉවෙන්ට් එකක් නිසා ඒක ට්‍රාන්සිෂන් එකක් ඇති වෙන්නේ. හරිද? එතකොට ඒක තමයි ඉවෙන්ට් එක. එතකොට ඉවෙන්ට් එක මොකද්ද කියලා ලියලා ඇලයිරක් දාලා මොකක් හරි ඇක්ෂන් එකක් වෙන්න ඕන නම් ඒ ඉවෙන්ට් එක වුණාම කියන්නේ අර ස්ටේට් එකට ගියාම මේ ස්ටේට් එකේ ඉඳලා අර ස්ටේට් එකට සාර්ථකව ගියාම මොකක් හරි ඇක්ෂන් එකක් වෙන්න ඕන නම් සිස්ටම් එකේ ඒක අපිට මෙහෙම දාන්න පුළුවන්. එතකොට දැන් මෙතන මම නිකන් ඩිසිෂන් බොක්ස් එකක් දැම්මා. මේ මෙන්න මේ ට්‍රාන්සිෂන් එක මේ තනි ඉතලේ කියලා හිතන්නකෝ. එතකොට ඒක මැදට මම ඩිසිෂන් බොක්ස් එකක් දැම්මා. මේ ඉවෙන්ට් එක ඒක ඉවෙන්ට් එක තමයි කැප්චර් වැලිඩේෂන් කියන්නේ. එතකොට මේ කැප්චර් වැලිඩේෂන් කියන කැලලට තමයි මම ඩිසිෂන් බොක්ස් එකක් දැම්මේ. එතකොට කැප්චර් වැලිඩේෂන් එකේදී මේ කැප්චර් එක මේ එන්ටර් කරපු කැප්චර් එක වැලිඩේට් කරනවා කියන්නේ. මේකේ true නම් වැලිඩේෂන් එක මෙතනදී රිටර්න් කරන true value එක ගන්න. හරි නම් හරියට වැලිඩේට් වුණා නම් අවුලක් නැහැ. ඕතෙන්ටිකේෂන් කියන ස්ටේට් එකට යනවා. වැරදුනා නම් හරිද? එතකොට වැරදුනා නම් එතකොට ඉවෙන්ට් එක false. එතකොට ඒ හින්දා මෙයායි enter captcha කියන ස්ටේට් එකට යනවා. ආයි ඊට පස්සේ එතනින් මෙතනට එනවා. captcha එක enter කරාම ආයි මෙතන validate වෙන්න එනවා. ඊට පස්සේ හරි නම් authentication කියන එකට යනවා. වැරදි නම් ආයි enter captcha කියන ස්ටේට් එකට යනවා. ඔහොම ඉතින් හරියනකම්ම මේක වැඩ කරනවා. එතකොට authentication ස්ටේට් එකේ ඉඳලා දැන් අන්තිමටම තියෙන්නේ terminate කියන මේ අන්තිමටම තියෙන්නේ අපේ final ස්ටේට් එකනේ. එතකොට එතන මම event එකක් දාලා තිනවා terminate කියලා. එතකොට terminate කියන event එකේ හින්දා මේ authentication state එක final state එක දක්වා convert වෙනවා. එතකොට මෙතනින් අපේ state diagram එක ඉවරයි. final state එක කියන්නේ අපේ state diagram එක එතනින් ඉවරයි. එතකොට මේ final state එකයි initial state එකයි මම එළිය දාලා තින්නේ මේ captcha කියන system එක. එහෙම නැත්නම් captcha කියන state එක කියලා ගන්නත් පුළුවන්. මේක ලොකු state එකක් කියලා ගන්න පුළුවන් මේ captcha කියන එක. එහෙම නැත්නම් මේ captcha කියන system එක කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් එළිය තමයි මම initial state එක සහ
ෆයිනල් ස්ටේට් එක දාලා තියෙනවා. ඉතින් අපිට මෙහෙම අඳින්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේ හැටියට සමහරක් වෙලාවට අපිට මෙහෙම අඳින්නත් බැරි වෙන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට අපේ උදාහරණත් එක්ක. එතකොට කොහොමනත් ඔයාට මෙහෙම කොටුව අයින් කරලාත් අඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කොටුව දැම්මේ මෙතන මේ කැප්චා කියන කොටස මේ කැප්චා කියන එකට අදාළ කොටස හයිලයිට් කරන්න ඕනේ. කැප්චා කියලා මම මෙහෙම දැම්මේ. ඉතින් ඒකට අදාළ වෙන්නේ එන්ටර් කැප්චා සහ මෙතන තියෙන රිජියන් බොක්ස් එක ඒකම මේ තියෙන ඔතෙන්ටිකේෂන් කියන ස්ටේට් එක. ඔය ටික තමයි අදාළ වෙන්නේ කියලා මට වෙන් කරගන්න ඕනේ හින්දා මම වෙන් කරලා පෙන්නන්න ඕනේ හින්දා මේ කැප්චා කියලා වෙනම මේක වෙන් කරේ. හරිද? හරි. එතකොට ඊළඟට ඔන්න දෙවෙනි උදාහරණය බලන්න. මේක ඇවිල්ලා මම මේක හිතලා ඇන්දේ රවුටර් එකක. ඔයගොල්ලන්ගේ රවුටර් එකකට අදාළව. ඒ කියන්නේ දැන් රවුටර් එකක් ඔන්නුනාම ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක සහ ඒකට අදාළව තමයි මම මේක මේ ඒ කියන්නේ මේ ස්ටේට් ඩයග්‍රෑම් එක ඇන්දේ. එතකොට මේකෙත් තියෙනවා අර වගේම ඉනිෂියල් ස්ටේට් එක. ඉනිෂියල් ස්ටේට් එකේ ඉඳලා ඔන්න ස්ටාර්ට් කියන ස්ටේට් එකට එනවා. ඒ එන්නේ පවර් ඔන් කියන ඉවෙන්ට් එක නිසා. හරිද? එතකොට ට්‍රාන්සිෂන් එක තමයි ඉනිෂියල් ස්ටේට් වල ඉඳලා ස්ටාර්ට් ස්ටේට් එකට එන්නේ. හරිද? එතකොට ට්‍රාන්සිෂන් එක තමයි මේ ඉතලින් දක්වලා තියෙන්නේ. හරිද? ඔන්න ස්ටාර්ට් ස්ටේට් එකේ ඉන්නේ. එතකොට ඒකෙන් එරර් එකක් නැහැ. එතකොට මෙතන තියෙනවා no error. හරිද? no error. එතකොට මේ ඇල ඉරක් ගහලා තියෙනවා ඊට පස්සේ green on කියලා. හරිද? එතකොට no error කියලා කියන්නේ ඉවෙන්ට් එක. හරිද? ඔන්න ඉවෙන්ට් එක no error. හරිද? ඊට පස්සේ ඇල ඉරක් action එක. මොකද්ද? green light එක on වෙන්න කියලා තමයි මම මේ action එකේ කියලා දෙන්නේ. හරිද? ඒ කියන්නේ error එකක් නැත්තම් working state එකට මාරු වෙන්න ඒකම green light එක on වෙන්න. හරිද? transition එක අර වගේමයි ඊතලින් දක්වලා තියෙනවා. source state එකේ ඉඳලා destination state එක දක්වා transition එක මේ ඊතලින් දක්වලා තියෙනවා. event එක මොකද්ද? no error. අන්නේ no error කියන event එක නිසා තමයි startup state එකේ ඉඳලා working state එකට යන්නේ. router එක on කරාම startup state එකට එනවා. power on කරාම එතනින් error එකක් නැත්තම් working state එකට යනවා. ඒකම green light එක on වෙනවා. ඒක තමයි මොකද්ද? action එක. එතකොට working state එකේ ඉඳලා ආයි on නම් error එකක් තියෙනවද නැද්ද කියලා check කරන්න පුළුවන්. working state එකේ ඉඳලාම. හරිද? ඒකේ ඉඳලාම error එකක් තියෙනවද නැද්ද කියලා check කරන්න පුළුවන්. check කරලා green light එක on කරලාම තියාගන්න පුළුවන්. හරිද? තේරුණාද? එතකොට මේක ඔන්න වෙනස්ම විදිහේ transition එකක් දැක්කනේ. A state එකේ ඉඳලා A state එකටමයි වෙනස්කම ඇති වුණේ. no error කියන event එක නිසා A state එකේ ඉඳලා. ඒ කියන්නේ working කියන state එකේ ඉඳලා working කියන එම state එක දක්වාම තමයි වෙනස්කම ඇති වුණේ. transition එක සිද්ධ වුණේ. ඉතින් මේක වෙනස් transition එකක්. ඉතින් මේ විදිහට transition වෙන්නත් පුළුවන් state diagram වල. හරිද? එතකොට මම මෙහෙම වෙන්නත් පුළුවන් කියලා පෙන්නන්න තමයි මේ විදිහට පැහැදිලි කරන්නේ. එතකොට ඊළඟට working state එකේ ඉඳලා event එක මොකද්ද? error occurred. error එකක් ආවොත් error කියන state එකට මාරු වෙන්න. ඒකම red light එක off වෙලා green light එක මේ red light එක on වෙලා green light එක off වෙන්න. හරිද? working state එකේ ඉඳලා error එකක් ආවොත් බැරි වෙලාවත් event එක මොකද්ද? error occurred. ඒ හින්දා error occurred error එකක් ආපු නිසා තමයි working state එකේ ඉඳලා error state එකට ඉන්නේ. එතකොට red light එක on වෙලා green light එක off වෙනවා. හරිද? හරි. එතකොට මේ පැත්ත බලන්න. මේ පැත්ත ඔන්න ආයි startup මේ state එකේ ඉන්නේ. එතකොට දැන් මේ පැත්තට යන්න පුළුවන් එක අපි කතා කරානේ. error එකක් නැත්තම්. එතකොට error එකක් ආවොත් startup state එකේ ඉඳලම මේ පැත්තත් අපි බලන්න. එතකොට error එකක් ආවොත් මොකද කරන්නේ? event එක මොකද්ද? error occurred. action එක මම කියනවා error එකක් ආවොත් අර වගේම red light එක on කරන්න. green light එක off කරන්න අවශ්‍ය නැහැ. power on startup state. මෙතනදී error එකක් ආවොත් මුකුත් light පත් වෙලා නැති හින්දා කෙලින්ම on වෙනකොට මේ error එකක් අල්ලගත්තා. error එකක් අහුණා. ඒ හින්දා red light එක on වුණා. on වෙලා error state එකට මාරු වුණා. startup state එකේ ඉඳලා error state එකට මාරු වුණා. මොකක් නිසාද? error එකක් අහුවෙච්ච හින්දා. ඒක තමයි event එක අපේ. හරිද? action එක red light on. හරිද? ඒක ඔන්න ඔය විදිහට ඒක එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට මම ඒක වෙනම දක්වලා තියෙනවා. එළියේ තමයි initial state එක තියෙන්නේ. එතකොට මේකේ හරියටම මෙතනින් end වෙන්නේ නැති හින්දා මෙතනින්වත් කියලා හරියටම මේ ස්ටේට් ඩයග්‍රෑම් එක end කරගන්න බැරි හින්දා මම සම්පූර්ණ කොටුව දාලා සම්පූර්ණයෙන්ම මේ කොටස වෙන් කරලා මේ ස්ටේට් ටික වෙන් කරලා මෙතනින් මම terminate කියලා event එකක් අරගෙන
ෆයිනල් ස්ටේට් එක එහෙම නැත්නම් එන්ඩ් ස්ටේට් එක දාලා තියෙනවා. හරිද? ඒකයි මම මෙතනදී එහෙම දැම්මේ. හරිද? නැත්නම් එන්ඩ් ස්ටේට් එක නොදා ඉන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි මම කිව්වා එන්ඩ් ස්ටේට් එකක් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට තියෙන්න ඕනේ කියලා මම මුලින් කිව්වා. එතකොට එන්ඩ් ස්ටේට් එක නැතුවත් ඔයාලට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ඔයාලට ගොඩාක් බලන්න පුළුවන් එන්ඩ් ස්ටේට් එක නැතුව එහෙම නැත්නම් ෆයිනල් ස්ටේට් එක නැතුව තියෙනවා මේ ස්ටේට් ඩයග්‍රෑම්. හරිද? එතකොට මෙතනදී මම ෆයිනල් ස්ටේට් එක මෙහෙම දැම්මේ. මොකද මේ එකකින්වත් හරියටම මේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් තමයි ෆයිනල් ස්ටේට් එකට යන්නේ. මේ ඉවෙන්ට් එකේ ඉඳලා තමයි ෆයිනල් ස්ටේට් එකට මාරු වෙන්නේ කියලා එකක් අපිට හොයාගන්න බෑ. එතකොට මේ තුනටම මට ප්‍රායෝගිකව එක ඉරිය ඇඳලා එකපාර දාන්න බැරි හින්දා මම මේ විදිහට මේ ඉවෙන්ට් එක වෙන් කරගෙන ඒ සම්පූර්ණ කොටුවට මම ටර්මිනේට් කියලා ඉවෙන්ට් එකක් දාලා එතනින් මම ෆයිනල් ස්ටේට් එක දැම්මා. පැහැදිලිද? හරි. එතකොට ඒ උදාහරණේ ඒක. එතකොට මේ වාට දැන් මේ මම කියලා දීපු ටිකෙන් ඔයාලට පුළුවන් ස්ටේට් ඩයග්‍රෑම් එකක් අඳගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තව වෙනස් උදාහරණ තව කීපයක් බලමු. හරි. එතකොට මේක බලන්න. මේක ඇවිල්ලා ඔන්න මම ලස්සන උදාහරණයක් ගත්තා මෙතනදී. මේක පොතක් සම්බන්ධ. හරිද? ඔයා බුක් ෂොප් එකකට ගිහිල්ලා හිතන්න නවකතාවක් ඔයා කියවනවා කියලා. එතකොට අන්න ඒක කතන්දර අන්න ඒකට සම්බන්ධ කරලා තමයි මම මේ උදාහරණය අරන් තියෙන්නේ. බුක් ෂොප් එකකට ගිහලා ඔයා පොතක් ගන්න යන්නේ. හරිද? නවකතාවක් කරලා මොකක් කරේ පොතක් ගන්න යන්නේ. බලන්නකො කොහොමද කතන්දරය කියලා. ඔන්න මම බුක් කියලා වෙනම දාලා තියෙනවා. ඒ කොටස වෙනම වෙන් කරලා ඒක ඇතුළේ තමයි තනිකරම ඉනිෂියල් ස්ටේට් සහ ෆයිනල් ස්ටේට් ඔක්කොම දාලා තියෙන්නේ. හරිද? එතකොට මේක තනි සිස්ටම් එක. හරිද? මේක තනි සිස්ටම් එකක්. ඒකේ සිස්ටම් එකේ නම බුක්. හරිද? මම ඉතින් බුක් කියලා දුන්නා. මේක ඔබ්ජෙක්ට් එකක් හෝ සිස්ටම් එකක්. මොකක් හරි එකක්. හරිද? එතකොට මේ බුක් කියලා තමයි මම ඒකට නම දීලා තියෙන්නේ. හරිද? ඔන්න ඒක ඇතුළේ තමයි වැඩේ වෙන්නේ. මොකද්ද? දැන් මම කියවනේ ස්ටේට් ඩයග්‍රෑම් අඳින්න පුළුවන් මුලින්ම කිව්වා සිස්ටම් එකකට සබ් සිස්ටම් වලට එහෙම නැත්නම් ඔබ්ජෙක්ට්ස් වලට. ඔය ඕන එකකට අපිට ස්ටේට් ඩයග්‍රෑම් අඳින්න පුළුවන්. එතකොට මෙතනදී මේ බුක් කියන සිස්ටම් එක ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට්ස් වලට අඳින්න කියලා හිතා ගන්නකො. එතකොට එහෙම හිතා ගන්න පුළුවන්. එතකොට ඒක අපිට අදාළ නැහැ. මෙතන කතන්දරය බලන්න කොහොමද ස්ටේට් ට්‍රාන්සිෂන් එක වෙන්නේ කියලා. හරිද? ස්ටේට් වෙනස් වෙන්නේ කියලා බලන්නකො. එතකොට මෙන්න ඉනිෂියල් ස්ටේට් එක මොන බිගින් කියන ඉවෙන්ට් එක අපේ ඊට පස්සේ එතනින් යනවා මොකටද? unknown කියන ස්ටේට් එකට. මම මෙතනදී ඇක්ෂන් දාන්නේ නැහැ. ඉවෙන්ට් එක විතරයි දාන්නේ. හරිද? unknown කියන ස්ටේට් එකට යනවා. එතකොට unknown කියන ස්ටේට් එකේ ඉඳලා get to know කියන ස්ටේට් එක මේ ඉවෙන්ට් එක නිසා known කියන ස්ටේට් එකට යනවා. මේ දැන් ඔයා බුක් ෂොප් එකට ගිහලා ඔන්න දැන් ඔයා පොතක් බලනවා. දන්නේ නැහැ කවදාකවත් බලලා නැහැ මේ නවකතාව. ඔයා අතට අරන් බලනවා. හරිද? එතකොට ඒ ස්ටේට් එක තමයි මේ unknown. එතකොට ඔයා පොත චුට්ටක් බලනවා. බැලුවට පස්සේ ඔයා පොත ගැන පොඩ්ඩක් දැනගන්නවා. හරිද? අන්න ඒ ස්ටේට් එක තමයි මේ. මොකක් නිසාද? get to know. ඔයා ඒක පොඩ්ඩක් බලපු ඉඳලා ඒක පොත එහෙම මේ පෙරලලා බලපු ඉඳලා පොත ගැන ඔන්න දැනගත්තා. ඊට පස්සේ ඔයා පොත buy කරනවා. මේකට මම කැමතියි කියලා. ඊට පස්සේ own කියන ස්ටේට් එකට මාරු වෙනවා. හරිද? එතකොට මම මෙතනින් පොඩ්ඩක් නවත්තලා මෙහෙම ඔන්න බලන්න අර වගේ මේකක් තියෙනවා. වෙනස් ට්‍රාන්සිෂන් එකක්. මොකද්ද මේ? මේකෙදි වෙන්නේ ඔයා own කියන ස්ටේට් එකේ ඉඳලා ඔයාට මේ පොත අයිති. ඒ ස්ටේට් එකේ ඉඳලාම ඔයාට පුළුවන් හරිද? ඔයාට පුළුවන් තව පොතක් ගන්න. හරිද? එහෙම අදහසකින් තමයි මම මේක මෙහෙම දැම්මේ. ඉතින් මේක අයින් කරන්නත් පුළුවන් නැත්තම් අදාළ නැහැ කියලා මම මේ එහෙම අදහසකින් තමයි දැම්මේ. මේ අවස්ථාවට උනත් අපිට මේ වගේ ට්‍රාන්සිෂන්ස් දාන්න පුළුවන්. හරිද? මේ වගේ ට්‍රාන්සිෂන්ස් අපිට දාන්න පුළුවන්. ඒක පෙන්නන්න තමයි මම එහෙම දැම්මේ. හරිද? එතකොට මේ ස්ටේට් එකේ ඉන්නවනේ දැන් පොත අරන් ඊට පස්සේ පොතක ඔයා කියවනවා. ඒක තමයි ඉවෙන්ට් එක. කියවුවට පස්සේ ඔයා රීඩින් කියන කියවන්න ගත්තම රීඩින් කියන ස්ටේට් එකට යනවා. කියවන්න ගත්ත ගමන් හොඳයි ස්ටාර්ට් රීඩින්. ඉවෙන්ට් එක මොකද්ද? ස්ටාර්ට් රීඩින්. එතකොට own කියන ස්ටේට් එකේ ඉඳලා රීඩින් කියන ස්ටේට් එකට ඔන්න මාරු වෙනවා. හරිද? බලන්න ස්ටේට් ට්‍රාන්සිෂන් එක ලස්සනට වෙන විදිහ. හරිද? එතකොට රීඩින් කියන ස්ටේට් එකේ ඉඳලා අන්තිම ඔන්න දැන් අන්තිම පිටුව කියවනවා. ඉවෙන්ට් එක මොකද්ද? read last page. ඒ ඉවෙන්ට් එකේ හින්දා රීඩින් ස්ටේට් එකේ ඉඳලා read ස්ටේට් එකට මාරු වෙනවා. ඒ කියන්නේ කියවුවා කියන ස්ටේට් එකට මාරු වෙනවා. read ස්ටේට් එකේ නම read. READ. හරිද? ඊට පස්සේ ඔතනින් ඒක ඇල්ලි වෙලා. ඊට පස්සේ බලන්න රීඩින් ස්ටේට් එකේ ඉඳලා ඔයාලට පුළුවන් කියවන එක නවත්තන්න. ඉවෙන්ට් එක මොකද්ද? stop reading. එතකොට unfinished කියන පොත කියවලා නැහැ. සම්පූර්ණ කරලා නැහැ. මෙන්න මේ ස්ටේට් එකට එනවා. unfinished state.
හරිද? එතකොට unfinished state එකේ ඉඳලා ඔයාලට පුළුවන් ආයි පොත කියවන්න පටන් ගන්න. එතකොට event එක මොකද්ද? continue reading. unfinished state එකේ ඉඳලා පොත කියවන්න ආයි පටන් ගන්නවා. එතකොට ආයි read state එකට එනවා. එතකොට එහෙම කතන්දරයකුත් එතන වෙනවා. දැක්කද? ඊට පස්සේ read state එකේ ඉඳලා ඔයාලට පුළුවන් දැන් පොත කියවලා තින්නේ. ඒ state එකේ තමයි ඔයා ඉන්නේ. ඔයාලට පුළුවන් ආයි පොත කියවන්න. හරිද? එතකොට read again කියන්නේ event එක අපේ. ඒක නිසා read state එකේ ඉඳලා ඔයා ආයි reading state එකට එනවා. ඔයාලට පුළුවන් ආයි කියවන්න. හරිද? ඊට පස්සේ ඔයා පොත කියවපු state එකේ ඉඳලා ඔයාලට පුළුවන් ඔන්න වැඩේ ඉවර කරන්න. හරිද? event එකෙන් එතකොට ඔන්න final state එකට ඇවිල්ලා තියෙනවා. හරිද? මෙතන unfinished state එකේ ඉඳලා ඔයාලට මං ආයි කියවන්නේ නැහැ පොත කියලා වැඩේ ඉවර කරන්න පුළුවන්. event එකෙන් final state එකට ඇවිල්ලා ඔන්න state diagram එක අපේ ඉවර වුණා. හරිද? ඉතින් මේ විදිහට ඔන්න මෙන්න මම වෙනස් මේ කලින් දෙකටම වඩා පොඩි වෙනස්කම් කරලා ඔන්න මම යන්ද තුන්වෙනි එක්සැම්පල් එක. මේක තමයි අපේ තුන්වෙනි එක්සැම්පල් එක. කලින් දෙකට වඩා පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. මේ දෙවෙනි එක මේ පළවෙනි එක. ඉතින් මම මේ එක එක පරිමාණයෙන් එක එක ප්‍රමාණ වලින් තමයි මම මේ එක එක මට්ටම් වලින් තමයි මේ උදාහරණ ටික ගත්තේ. ඉතින් දෙවෙනි උදාහරණය මේක. මේ ටික මේ පැහැදිලි කරන එක හොඳට අහගෙන ඔයගොල්ලන්ට මේක ඔලුවට දාගන්න පුළුවන් කොහොමද ස්ටේට් ඩයග්‍රෑම් එකක් අඳින්නේ කියලා අවස්ථාවේ හැටියට. හරිද? මොකද නැත්තම් මේක ඇත්තටම පැහැදිලි කරලා දෙන එක මෙහෙමයි කියලා ප්‍රායෝගික නෑ. තමන් මේ දේවල් අධ්‍යයනය කරලා මේ ටික බලලා තමන් ගැලපෙන ක්‍රමයක් හරි ක්‍රමයක් හදා ගන්න ඕනේ. මේ මෙහෙම අවස්ථාවේ හැටියට. හරිද? අවස්ථාවේ හැටියට අපි ස්ටේට් ඩයග්‍රෑම් එක අඳිනදී අපි තීරණය කරගන්න ඕනේ හරි ක්‍රමය. හරිද? තුන්වෙනි උදාහරණය ඉවරයි. ඔන්න හතරවෙනි උදාහරණය. හතරවෙනි උදාහරණය මොකද්ද? මේක බලන්න. මේක ඇවිල්ලා ඔන්න ගේම් එකක කතන්දරයක්. හරිද? මේකත් ඔන්න මම ගේම් කියලා තනි කොටුවක් දාලා වෙන් කරගත්ත ගේම් එක. හරිද? හරිද? මේක සිස්ටම් එකක් කියලා හිතන්නකොත් ඔන්න දැන් මේ හැමතැනම සිස්ටම් වගේ කතන්දරයක් කියන්නේ. හරිද? එතන බුක් කියන එක ඇතුලේ, එහෙම නැත්නම් බුක් කියන සබ් සිස්ටම් එක ඇතුලේ, එහෙම නැත්නම් බුක් කියන සිස්ටම් එක ඇතුලේ වෙන ඔබ්ජෙක්ට් වල ඕ වෙන සබ් සිස්ටම් මේවා අපිට සබ් සිස්ටම් කියලා ගන්නත් පුළුවන්. unknown known කියන්නේ මං කියවනේ ස්ටේට් ට්‍රාන්සිෂන් එකක් ඔබ්ජෙක්ට් සබ් සිස්ටම්ස් ඔය මොකක් අතරේ වුණත් එන්න පුළුවන්. හරිද? එතකොට මේ බුක් කියන්නේ සබ් සිස්ටම් එකක්. ඒක ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට්ස් අතරේ මේ වෙන ස්ටේට් ට්‍රාන්සිෂන් එක තමයි මේක කියලා කියන්නත් පුළුවන්. මොකක් හරි ඒක ඉතින් අපිට ලොකු අදාළත්වයක් නැහැ. මම මේ පැහැදිලි කරායේ මේ කොටුව ඇඳලා මෙහෙම අපි සාමාන්‍යයෙන් දානවා කියලා. හරිද? තේරුණාද? එතකොට මෙතෙන්දිත් එහෙමයි. හරිද? මෙතනදී නම් මම මෙහෙම නමක් දාන්න අමතකුණා මට. මෙතනදිත් නමක් දාන්න පුළුවන්. එතකොට මෙතනදිත් එහෙමයි. මේ කැප්චා කියලා මම මේ කැප්චා වලට අදාළ කොටස මෙහෙම වෙන් කරගත්තේ ඒකයි. එතකොට මේක සබ් සිස්ටම් එකක් වගේ. කැප්චා කියන සබ් සිස්ටම් එක ඇතුලේ තමයි මේවත් සබ් සිස්ටම් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ්ජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිස්ටම් වෙන්න පුළුවන්. මොනවා වගේ හරි යම් කිසි ස්ටේට් එකක ඉඳලා තව ස්ටේට් එකකට මාරු වෙනවා. ගොඩක් වෙලාවට ඔබ්ජෙක්ට් තමයි. හරිද? ඔබ්ජෙක්ට් අපි නිර්වචනය දුන්නේ එහෙම ඔබ්ජෙක්ට් එකක ස්ටේට් එකේ වෙනස් වීම. යම් ස්ටේට් එකක ඉඳලා තවත් ස්ටේට් එකක ස්ටේට් එකක් දක්වා වෙනස් වීම. එතකොට ගොඩක් වෙලාවට ඔබ්ජෙක්ට් තමයි අපි ගන්නෙ. එතකොට අපිට ඕන තැන් වලට පාවිච්චි කරන. ඒ කියන්නේ ඒක සබ් සිස්ටම් එකකට ඔබ්ජෙක්ට් එකකට ඕන තැනකට අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේ ස්ටේට් ඩයග්‍රෑම් concept එක. තේරුණාද? එතකොට ඉතින් අවස්ථාව හැටියට ගලපගෙන හදාගන්න ඕනේ. මම මෙතන රවුටර් එකක කතන්දරේ, මෙතන කැප්චා එක, එතකොට මෙතන බුක් එකක්, පොතක් අරගෙන කියවන, මිලදී අරගෙන කියවන ඒ කතන්දරයක්. එතකොට මෙතන බලන්න ඔන්න ගේම් එකක. හරිද? එතකොට ගේම් එකේ ඔන්න begin කියලා තියෙනවා. හරිද? ඔන්න දැම්ම ඉක්මනට යනවා. දැන් අපි කතා කරානේ. ගොඩාක් දේවල් දැන් අපි කතා කරා. උදාහරණ තුනක් කතා කරා. හොඳ උදාහරණ තුනක්. එතකොට ඔන්න begin කියලා තියෙනවා event එක. loading state එකට එනවා. මේ initial state එක ඔන්න දැන් loading state එකට ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ start කියලා event එකක් තියෙනවා. ඒකෙන් play state එකට එනවා. ඊට පස්සේ ඔන්න දැන් game එක play කරන state එක. හොඳේ? ඒතකොට play කරන state එකේ ඉඳලා ඔයාලට පුළුවන් play කරලා ඔයා දැන් event එක මොකද්ද? පරදිනවා. lose. පරදුනට පස්සේ loss කියන state එකට එනවා. එතන ඉඳලා ඔයාලට පුළුවන් ආයි game එක restart කරන්න. එතකොට loss කියන මේ state එකේ ඉඳලා play කියන state එකට ආයි යන්න. හරිද? එතකොට දැන් play කියන state එකේ ඉඳලා පරදින එක නෙමෙයි play කියන state එකේ ඉඳලා දිනන්නත් පුළුවන්. හරිද? event එක මොකද්ද? win.
එතකොට මාරු වෙනවා play කියන ස්ටේට් එක win කියන ස්ටේට් එක දක්වා. හරිද? එතකොට win කියන ස්ටේට් එකේ ඉඳලත් ඔයාට ගේම් එකෙන් quit වෙන්න පුළුවන්. loss කියන ස්ටේට් එකේ ඉඳලා ඔයාට ගේම් එකෙන් quit වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි ෆයිනල් ස්ටේට් එක. හරිද? මේ ස්ටේට් එකේ ඉඳලා quit කියන ඉවෙන්ට් එක නිසා ෆයිනල් ස්ටේට් එකට මාරු වෙනවා. මේ ස්ටේට් එකේ ඉඳලා quit කියන ස්ටේට් එකකින් quit කියන ඉවෙන්ට් එකකින් හින්දා ෆයිනල් ස්ටේට් එකට මාරු වෙනවා. එතකොට ෆයිනල් ස්ටේට් එකට ආවා කියන්නේ අපේ ස්ටේට් ඩයග්‍රෑම් එක ෆිනිෂ් ඉවරයි. පැහැදිලිද? පැහැදිලිද? එතකොට මේ ගේම් කියන එකකට අදාළව තමයි මම මේක ඇන්දේ. හරිද? හරි. ඔන්න මම දැන් ඇඳලා තියෙනවා නිකම් එකක් අර මුකුත් කොටු නැහැ. මෙහෙමත් අඳින්න පුළුවන්. මෙහෙමත් අඳින්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නෑ. අවස්ථාව හැටියට ඉතින් මම ඒක මේකේ වරදක් පේන්නේ නැහැ. මට කොටුවක් දාන්න කියලා අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ලොකු අවශ්‍යතාවයක් පේන්නේ නැහැ. මෙහෙම මේ වෙන් කරගන්න මේ ATM කියලාවත් මුකුත් එහෙම වෙන් කරගන්න මට ලොකු අවශ්‍යතාවයක් ආවේ නැති හින්දා මම නිකම් මෙහෙම ඇඳලා. හරිද? එතකොට මෙතන බලන්න. මෙතන ඔන්න ඉනිෂියල් ස්ටේට් එක තියෙනවා, begin කියන ඉවෙන්ට් එක තියෙනවා, idle ස්ටේට් එකට එනවා. idle ස්ටේට් එකේ තියෙනවා. හොඳ? හරි. එතකොට දැන් ATM මැෂින් එක සම්බන්ධව තමයි මේක. හොඳ? උදාහරණයක්. එතකොට idle ස්ටේට් එකේ ඉඳලා කාඩ් එක ඉන්සර්ට් කරනවා. කාඩ් එක ඉන්සර්ට් කරාම requesting pin කියන pin නෙමෙයි මේ G අකුරක් මම ටයිප් එකදී ඇවිල්ලා මෙතනට requesting pin එක ඉල්ලන ස්ටේට් එකට එනවා. හරිද? මොන ඉවෙන්ට් එකක නිසාද ආවේ ඒක? card inserted කියන ඉවෙන්ට් එක නිසා. මේවට දැන් ඉතින් action දාන්න පුළුවන්. ඕනනම් action එක මොකද්ද? වක්කර message එකක් display වෙනවා. අන්න එහෙම දාන්න පුළුවන්. හරිද? ඒක මේ අවුලක් නෑ. එහෙම දැම්මා කියලා. හරිද? ඉවෙන්ට් එක ගොඩක් වෙලාවට අනිවාර්යෙන්ම වගේ දාන්න. ඉවෙන්ට් එක නම් action එකක් තියෙනවා නම් ඔයාලට action එක දාන්න පුළුවන්. idle එකේ ඉඳලා requesting pin කියන state එකට යද්දී action එකක් වෙන්න ඕන නම් system එකේ මොකක් හරි action එකක් වෙන්න ඕන නම් message එකක් display වෙන එකක් හරි මොකක් හරි වෙන්න ඕන නම් ඔයාලට මෙහෙම ඇලේරයක් දාලා මෙතනින් දාන්න පුළුවන්. හරිද? ඒතකොට තව දෙයක් මට කියන්න ඕනේ. event එක දාද්දී ඔයාලට පුළුවන් guard condition එකක් දාන්න. හරිද? guard condition එකක් දාන්නවා කියන්නේ අපිට පුළුවන් මොකක් හරි condition එකක් දාන්න. එතකොට ඒ condition එක true නම් තමයි මේ state එකට යන්නේ. හරිද? මෙයාගේ ඉඳලා මේ state එකට යන්නේ. හරිද? එහෙම දාන්න පුළුවන්. guard condition එකක් දාන්න සාමාන්‍යයෙන් කොටු වරහන් දෙකක් ඇතුලේ. ඊට පස්සේ guard condition එක දාලා වාට guard condition එක ඊට පස්සේ event එක ඇලයිලක් action එක ওই තුනම එහෙම දාන්නත් පුළුවන්. හරි. ඔන්න දැන් requesting pin කියන state එකේ ඉන්නේ. එතනින් pin එක enter කරනවා. enter කරාම validate pin කියන state එකට එනවා. හරි. ඔන්න දැන් මම ආයි decision box එකක් දාලා දිනවා. මෙතන පොඩි decision එකක් ගන්නවා. හරිද? මෙතනත් මොකද්ද මේ event එක check pin එක check කරනවා. හරිද? එතකොට ඒක මම decision box එකකට දැම්මා. දාලා pin එක valid නම් wait for amount කියන state එකට එනවා. හරිද? wait for amount. දැන් amount එක ගන්න state එක. හරිද? මම wrong පැත්තට අන්තිමට එන්නම්. එතකොට දැන් pin එක valid නම් wait for amount කියන state එකට එනවා. එතකොට amount එක enter කරනවා. හරිද? amount එක enter කරනවා. ඊට පස්සේ processing withdrawal කියන state එකට එනවා. ඔන්න දැන් withdrawal එක process කරනවා. process කරනකොට ඔන්න මෙතන event එකත් මම decision box එකකට දැම්මා. check balance එක බලන්න එපා. දැන් amount එක enter කරාට ඒ ප්‍රමාණය මුදල් තියෙනවද කියලා බලන්න එපා මෙයාගේ account එකේ. ඔන්න check balance. හරිද? මේ event එක ඔන්න දැන් මම decision box එකකට දාලා ඔන්න check balance කියලා දාලා තියෙන්නේ. එතනින් බලනවා funds තියෙනවනම් sufficient funds අවශ්‍ය මුදල් තියෙනවා නම් සල්ලි dispense කරනවා. හරිද? dispense money කියන state එකට එනවා. හරිද? ඊට පස්සේ සල්ලි එළියට දුන්නා. ඊට පස්සේ pin එක generate කරනවා. event එක මොකද්ද? pin එක generate කරනවා. generate pin. ඊට පස්සේ pin එක මේ pin එක නෙමෙයි generate කරන්නේ. generate receipt එක generate කරනවා. අපි අර සල්ලි ගත්තම දෙන්නේ කීයක් ගත්තද කීයක් ඉතුරුද කියලා receipt එක අන්න එක generate කරනවා. event එකේ එක. එතකොට dispense money කියන state එකේ ඉඳලා printing කියන state එකට යනවා. හරිද? මේ හැමදාම transition මම ඊතල වලින් තමයි දාලා තියෙන්නේ. කොහොමද transition එකක් දාන්නේ? source state එකේ ඉඳලා destination state එක දක්වා. හරිද? හරි. ඊට පස්සේ දැන් printing state එකේ ඉන්නේ. හරිද? printing state එකෙන් පස්සේ වැඩේ ඉවරනේ. ඊට පස්සේ event එකක් තියෙන receipt එක print කරනවා. receipt එක print කරනවත් එක්කම action එකක් ගන්නවා. මොකද්ද? eject කරනවා. card එක eject කරන action එක ගන්න. හරිද? ඒකම final state එකට යනවා. state
ඩයග්‍රෑම් එක ඉවර වෙනවා ෆිනිෂ් වෙනවා හරිද එතකොට මේ මෙන්න මේ ඩිසිෂන් බොක්ස් දාපු තැන් වල ඉන්සෆිෂන්ට් ෆන්ඩ් කියපු තැනෙත් සල්ලි අවශ්‍ය තරම් නැහැ කියලා ඉවෙන්ට් එක තියෙනවා ඉන්සෆිෂන්ට් ෆන්ඩ්ස් කියන ඉවෙන්ට් එක තියෙනවා ඒකම ඇක්ෂන් එක මොකද්ද ඉජෙක්ට් හරිද එතකොට දැන් දැක්කනේ මම අවශ්‍ය තැන් වලට ඇක්ෂන් දාලා තියෙනවා එතකොට චෙක් පින් කියන තැනදිත් වැලිඩ් පින් නම් මෙහෙම ගියා ඉන්වැලිඩ් පින් නම් රෝං පින් නම් ඉවෙන්ට් එක රෝං පින් ඇක්ෂන් එක ඉජෙක්ට් එතකොට මේ මෙතනදී තැන් දෙකේදීමත් ෆයිනල් ස්ටේට් එකට එනවා ඒ කියන්නේ ස්ටේට් මැෂින් එක ෆිනිෂ් වෙනවා හරිද එතකොට ওই උදාහරණ තමයි ඒ හරිද ඒවා කැමති විදිහකට අඳින්න පුළුවන් දැන් මම උදාහරණ එක එක විදිහ වලට කිව්වා අවශ්‍ය විදිහට කලපගෙන මේක අර මෙහෙම අඳිනවා මම හැම ඩයග්‍රෑම් මේකම කියන්නේ මෙහෙමයි අඳින්නේ මේක මේ ඩයග්‍රෑම් මෙහෙම විතරයි අඳින්නේ දැන් මෙන්න මේ පිළිවෙලට මෙතනට ස්ටේට් ඩයග්‍රෑම් ස්ටේට් දෙක දානවා ඊට පස්සේ මෙහෙම දානවා මෙහෙම දානවා මෙහෙම දානවා මෙහෙම දානවා කොටුවක් ගන්නවා අනිවාර්යෙන් එහෙම එකක් නැහැ හරිද අනිවාර්යෙන් ලොකු කොටුවක් මෙහෙම ගහන්න ඕනි එහෙම නැහැ එහෙම කතන්දර කොහෙවත් කියලා නැහැ අනිවාර්යෙන් හරිද ඔයා ගැලපෙන විදිහට මම ක්‍රම කීපයකට අදාළ උදාහරණ තමයි මේ පෙන්නන් ආවේ ඒ කියන්නේ එක එක විදිහට ඇඳපු උදාහරණ තමයි පෙන්නන් ආවේ ඔයාට කැමති විදිහකට ඉතින් ඒවා ඒ දේවල් අධ්‍යයනය කරලා ඒ දේවල් බලලා ඔයාට අඳින්න පුළුවන් ඔයා අඳින ස්ටේට් ඩයග්‍රෑම් එක ඔයාට කැමති විදිහකට හරි example number 5 ඉවරයි හරිද හරි example number 6 එතකොට මේක බලන්න ඔන්න දැන් මේක ඔන්න ටිකක් වෙනස් ඒ කියන්නේ අර වගේ මේනේ ටිකක් වෙනස් විදිහකට ඔන්න ආයෙ ඇඳලා දෙනවා බලන්නකෝ එතකොට මේක මම ගත්තේ lucid chart හරි smart draw හරි මට මතක නැහැ මේ උදාහරණයක් ගත්තේ එතකොට බලන්න අපේ initial state එක තියෙනවා begin කියන ඔන්න event එක තියෙනවා idle state එකට එනවා හරිද begin කියන event එකකින් හින්දා initial state එකකින් ඉඳලා idle state එකට එනවා හරිද හරිද මම මුලින්ම දකුණු පැත්තට යන්නේ එතකොට too hot ඔන්න දැන් මොකද්ද මේ internal මේ external condition එක මේ external කියන්නේ මේ system එක detect කරගන්න internal condition එක මේ internal fact එක හරිද මොකක්ද system එකෙන් detect කරගන්නවා අවට මේ උෂ්ණත්වය ගොඩක් වැඩි කියන රස්නේ වැඩි too hot හරිද event එක මොකද්ද too hot ඒ හින්දා cooling කියන ස්ටේට් එකට යනවා මේක තමයි අපේ ලොකු ප්‍රධාන ස්ටේට් එක හරි මෙතන තියෙන්නේ එතකොට ඒ ස්ටේට් එක ඇතුලේ තව සබ් ස්ටේට් තුනක් තියෙනවා හරිද ඒ ස්ටේට් එක ඇතුලේ තව ස්ටේට් තුනක් ස්ටේට් තුනක ට්‍රාන්සිෂන්ස් තියෙනවා හරිද මොකක් ඇතුලේද cooling කියන ස්ටේට් එක ඇතුලේ දැන් මෙතනින් ආවේ කෙලින්ම cooling කියන ස්ටේට් එක හරිද ඔන්නද cooling කියන එක ඇතුලේ මොකද වෙන්නේ දැන් මෙතනට cooling කියන ස්ටේට් එකට ආපු ගමන් ස්ටාර්ට්අප් කියන ස්ටේට් එකේ තමයි යා මුලින්ම නවතින්නේ හරිද ස්ටාර්ට්අප් කියන ස්ටේට් එකේ මුලින්ම නවතිනවා ඉවෙන්ට් එක මොකද්ද කම්ප්‍රෙෂර් රනින් කම්ප්‍රෙෂර් එක රන් වෙන්න පටන් ගන්නවා මේ AC එකක් හොඳේ දැන් තේරෙනවා මොකද්ද මම කියන්නේ කියලා මේ AC එකකට අදාළව හරිද එයා කන්ඩිෂන් එකකට අදාළව එතකොට කම්ප්‍රෙසර් එක රන් වෙනවා ඔන්න ඉවෙන්ට් එක ඊට පස්සේ ස්ටාර්ට්අප් ස්ටේට් එකේ ඉඳලා රෙඩි ස්ටේට් එකට යනවා ඊට පස්සේ ෆෑන් එක රන් වෙනවා ඊට පස්සේ රෙඩි ස්ටේට් එකේ ඉඳලා රනින් ස්ටේට් එකට යනවා හරිද එතකොට ඔන්න දැන් වැඩි ඉවරයි කූලින් ස්ටේට් එකේ තියෙන ඔක්කොම ටික ඉවරයි හරිද කූලින් ස්ටේට් එකේ දැන් මෙතනින් ආවනේ කූලින් ස්ටේට් එකට ආවට පස්සේ මේ ටිකත් රන් වුණා කියන්නේ ඒ කියන්නේ මේ ටිකත් වුණා කියන්නේ කූලින් ස්ටේට් එක ඇතුලේ තියෙන ඔක්කොම ඉවරයි ඒ කියන්නේ දැන් මේ කූල් වෙන වැඩේ ඉවරයි එතන වැඩේ වෙනවා හරි වැඩේ ඉවරයි හරිද දැන් කූල් වෙන්න පටන් ගන්න නැත්තම් කූල් වෙලා ඉවරයි හරි මොකක් හරි කූලින් වලට අදාළ ටික ඉවරයි කූලින් කියන මේ ප්‍රධාන ස්ටේට් එකට අදාළ ටික ඉවරයි හරිද ඊට පස්සේ රනින් කියන ස්ටේට් එකේ ඉඳලා මම තමයි දාලා තියෙනවා එළියට මෙහෙම. එතකොට දැන් කූලින් දැන් මේ රනින් කියන ස්ටේට් එකට ආවා කියන්නේ කූලින් කියන ස්ටේට් එකේ සම්පූර්ණ වැඩේ ඉවරනේ. එතකොට ඕකේ කියලා ඉවෙන්ට් එකක් දීලා තියෙනවා මොකටද? idle කියන ස්ටේට් එක. හරිද? ඕකේ කියන ඉවෙන්ට් එක නිසා idle කියන ස්ටේට් එකට මේ රනින් ස්ටේට් එකේ ඉඳලා ආයෙ මාරු වෙනවා. හරිද? කූල් වෙලා ඉවරයි. හරි දැන් කූල් වෙලා ඉවරනේ මෙතන මේ වෙද්දි. කූලින් වැඩේ ඉවරයි. මෙහාම ඊට පස්සේ රනින් කියන ස්ටේට් එකේ ඉඳලා ඕකේ කියන ඉවෙන්ට් එක නිසා idle කියන ස්ටේට් එකට මාරු වෙනවා. හරිද? එතකොට බැරි වෙලාවත් ෆේල් වුණොත් වැඩි. හරිද? ඉතින් මේ අවස්ථාවේදී රන් වෙන වැඩේ ෆේල් වුණොත් මොකද වෙන්නේ? එතකොට ෆේලියර් කියන ඉවෙන්ට් එක නිසා හරිද? ෆේලියර් කියන ඉවෙන්ට් එක නිසා ෆේලියර් කියන ස්ටේට් එකට යනවා. රනින් ස්ටේට් එකේ ඉඳලා
ෆේලියර් කියන ස්ටේට් එකට යනවා. මොකක් නිසාද? ඉවෙන්ට් එක තමයි ෆේලියර්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේකේ. කූල් වෙන වැඩේ ප්‍රශ්නයක් ආවොත්. හරිද? එතකොට මේ ෆේලියර් කියන ස්ටේට් එකේ බලන්න මම entry exit කියලා දීලා තිනවා පිළිවෙලින් start alarm stop alarm කියලා. එතකොට මේ entry exit කියන්නේ මොකද්ද? එතකොට මොනවද මේ entry සහ exit කියලා කියන්නේ? entry සහ exit කියලා කියන්නේ මොකද්ද? ඔයගලන්ට අමුතු වගේ තේරෙනව නේද? entry සහ exit කියලා කියන්නේ මේවා වෙලා actions. අපි කියනවා entry actions එක ඒ වගේම exit action එක කියලා. එතකොට මේ state එකට enter වෙනකොට entrance එකේදී start alarm කියන action එක වෙලා තියෙන්න ඕන. එතකොට තමයි මේ system එකට එන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. හරිද? මේ state එකට එන්න පුළුවන්. හරිද? entry කියලා දාලා අපි start alarm කියලා දීලා තින්නේ මේ failure කියන state එකට එන්න පුළුවන් start alarm කියන action එක වෙලා නම් විතරයි. හරිද? දැන් මෙතන failure එකක් වුණා. ඒක වෙද්දී start alarm කියන එක ඒ කියන්නේ alarm එක start වෙලා තමයි failure state එකට එන්න ඕනේ. නැත්තම් failure state එකට enter වෙන්න බෑ. හරිද? මේක තමයි එක්තරා විදිහක මේක condition එකක්. හරිද? එතකොට failure state එකෙන් exit වෙනකොට වෙන්න ඕනේ action එක මොකද්ද? alarm එක නවතින්න ඕනේ. stop alarm. හරිද? ඒකෙන් exit වෙනවා නම් හරිද? ඒ කියන්නේ මෙතනට යන්නේ ආයි idle එක පැත්තටනේ. මෙහෙමනේ. එතකොට exit වෙනකොට අනිවාර්යෙන් exit වෙන්න නම් alarm එක නවතින්න ඕනේ. හරිද? එතකොට entry action exit action කියන්නේ ඒ වගේ. alarm එක නවතින්න ඕනේ. මොකක්ද දැන් මේ අවස්ථාවේදී failure cleared තමයි event එක. failure එක විසඳුවා. ප්‍රශ්නේ විසඳිලා. එතකොට කෙලින්ම ඒ event එක නිසා failure state එකේ ඉඳලා idle state එකට ඔන්න ආයි යනවා. හරිද? මොන දැන් අපි මේ පැත්ත ඉවර කරා. දකුණු පැත්ත ටික හරි. හරිද? ඊට පස්සේ දැන් idle එකෙන් පටන් ගත්තා. එතනින් ආයි වමට යන්න. බලන්න මේ දකුණු පැත්තට අපි කිය too hot. ගොඩාක් රස් වෙනවා. හරිද? too cool. ගොඩාක් සීතල නම් මොකද වෙන්නේ? ගොඩාක් සීතල නම් අපි heating කියන state එකට මාරු වෙනවා. idle state එකේ ඉඳලා heating කියන state එකට මාරු වෙනවා. එතකොට මෙතනදිත් මම entry action එකක් ඒ වගේම exit action එකක් දීලා දෙනවා. entry action එක startup එකේ තියෙන්න ඕනේ heating state එකට එන්න නම්. හරිද? heating state එකෙන් අයින් වෙන්න නම් අනිවාර්යෙන් මේක shut down වෙන්න ඕනේ. හරිද? shut down වුණාට පස්සේ තමයි heating state එකෙන් අයින් වෙන්නේ. හරිද? එතකොට heating state එකෙන් අයින් වෙනකොට අපිට දෙන්න පුළුවන් okay කියලා event එක okay. heating state එකේ වැඩේ ඉවරයි. ඒ heating state එක එයාගේ කාර්ය කරලා ඉවරයි. ඒ කියන්නේ එතනදි වෙන්න ඕන heating වැඩේ ඉවරයි. ඊට පස්සේ okay කියලා event එකක් තියෙනවා. okay කියලා event එකක් ඔක්කො වෙනවා. ඒ නිසා heating state එකේ ඉඳලා ආයි idle state එකට යනවා. හරිද? එතකොට heating state එකේ ඉඳලා අපිට ආයි heating state එකේ ඉන්නකොට failure එකක් වෙන්න පුළුවන්. දැන් cooling එකේ ඉන්නකොට failure එකක් ආවා වගේ ප්‍රශ්නයක් ආවා වගේ heating state එකේ ඉඳිද්දි failure එකක් වෙන්න පුළුවන්. මම මේ heating කියන එක පොඩියට ඇඳලා තියෙන්නේ මෙතන. ඕන ඒකත් අපිට ලොකු මේ වගේ cooling එක වගේ අඳින්න පුළුවන්. හරිද? heating state එකෙත් මොකද්ද? එතනදි ප්‍රශ්නයක් ආවොත් අපිට ඒ කියන්නේ මොකද්ද? event එකක් ඔක වෙන්නේ ප්‍රශ්නයක් එනවා කියන්නේ failure කියන event එකනේ ඔක වෙන්නේ. ඒතකොට failure කියලා දුන්නා event එක. එහෙම වුණොත් heating state එකේ ඉඳලා failure කියන state එකට එන්නේ. එතකොට ඒ වෙද්දි එහෙම එනකොටත් entry action එකයි exit action එකයි තියෙනවා. ඒ කියන්නේ මේකට එනකොට entry action එක ඒ කියන්නේ alarm එක start වෙලා තමයි මේකට enter වෙන්න ඕනේ. හරිද? මේකෙන් එළියට යන්නත් ඕනේ. අර කලින් කිව්වා වගේම alarm එක නවතිලා. හරිද? එතකොට දැන් මම ඔන්න පැහැදිලි කරා idle mode එකේ ඉඳිද්දි AC එක idle mode එකේ ඉඳිද්දි ගොඩාක් රස්නේ නම් cooling පැත්තට ගිහලා කොහමද වැඩේ වෙන්නේ? සහ ගොඩාක් cool වෙලා නම් environment එක heating පැත්තට ගිහලා කොහමද වැඩේ වෙන්නේ කියලා. හරිද? එතකොට මට මේකටත් අදාළව සම්පූර්ණ මෙහෙම ෆොටුව ගහලා මගේ ස්ටේට් ටික වෙන් කරගෙන ඉනිෂියල් ස්ටේට් එක එළියේ මෙහෙම තියෙනවා. ෆයිනල් ස්ටේට් එක මට මෙහෙම දාන්න පුළුවන්. හරිද? එතකොට මම ඉවෙන්ට් එක දැම්මා ටර්මිනේට් කියලා. හරිද? ටර්මිනේට් කියලා. මේ ටර්මිනේට් කියන ඉවෙන්ට් එක නිසා ෆයිනල් ස්ටේට් එකට එනවා. එතනින් ඒ කියන්නේ AC එකේ ක්‍රියාකාරීත්වය ටර්මිනේට් කරනවා. ටර්මිනේට් කරාට පස්සේ ෆයිනල් ස්ටේට් එකට එනවා. හරිද? එතකොට මේ ඩයග්‍රෑම් එකේ හැටියට ෆයිනල් ස්ටේට් එකට ආවා කියන්නේ අපේ
ස්ටේට් ඩයග්‍රෑම් එක, එහෙම නැත්නම් ස්ටේට් ට්‍රාන්සිෂන් ඩයග්‍රෑම් එක, නැත්නම් ස්ටේට් චාර්ට් ඩයග්‍රෑම් එක, නැත්නම් ස්ටේට් මැෂින් ඩයග්‍රෑම් එක ෆිනිෂ් ඉවරයි. හරිද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා යම් තාක් දුරකට. හරි. එතකොට ඔන්න අපි උදාහරණ අංක 6 පැහැදිලි කරා. එතකොට මම උදාහරණ 6ක් පැහැදිලි කරා. මම උපරිම උත්සාහ කරා ඔයගලන්ට මේ දේවල් මට පුළුවන් විදිහට පැහැදිලි කරන්න. ඉතින් මම හිතනවා මොන හරි දෙයක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අතරතුරේදී දෙයක් ඉගෙන ගන්න නැති කියලා ඔයගොල්ලෝ හිමීට වෙලාව අරගෙන මේ ඩයග්‍රෑම් ටික ඇඳ මම පැහැදිලි කරනවත් එක්කම ඒක පොඩ්ඩක් try කරන්න. හරිද? තව ඉන්ටර්නෙට් එකේ ගොඩාක් තියෙනවා ස්ටේට් ඩයග්‍රෑම්ස්. හැබැයි වෙනස් විදි වලට ඇඳපුවා. ඉතින් ඒවත් try කරලා බලන්න. මේ ගොඩාක් මම කියලා දුන්න උදාහරණ 6 එක වගේමයි. ඔයගොල්ලන්ට හොරට බැලුවොත් තේරෙයි එක වගේමයි. මම එක එක දේවල් ඇඩ් කරලා තියෙනවා. දැන් මෙතනදී entry action එක, exit action එක, එතකොට අපි action එකක් දාන එක, මේ transition එක එක්ක guard condition එකක් දානවා කියන කතන්දරේ. ඉතින් මම මේ එක එක දේවල් වෙන වෙනම තමයි එක එක උදාහරණෙදී ඇඩ් කර ගෙනාවේ. හරිද? ඉතින් ඔහොම තමයි උදාහරණ ටික මම ඔයගලන්ට පැහැදිලි කරේ. මම ආයි පොඩ්ඩක් උදාහරණ ටික මතක් කරන්න. ඔන්න අපේ පළවෙනි උදාහරණේ මේක මම කැප්චා අපි කැප්චා එන්ටර් කරන කතන්දරය ගැන තමයි මේ උදාහරණය කරේ. එතකොට දෙවෙනි එක රවුටර් එකක් උන්න එනකොට කොහොමද වැඩේ වෙන්නේ කියලා ඒක අනුසාරයෙන් තමයි මේ උදාහරණය ගත්තේ. එතකොට මෙතන පොතක් සම්බන්ධව ගත්තේ. ඔයා බුක් ෂොප් එකට ගිහලා පොතක් අරගන්නවා නම් ඒ පොත ගන්න එකේදී කොහොමද මේ ට්‍රාන්සිෂන් එක සිද්ධ වෙන්නේ ස්ටේට් වල. හරිද? එතකොට මම බුක් කියන එක මේ මම මෙහෙම කොටු දාන අවස්ථාවේදී කිව්වා මේ බුක් කියන එක මම සබ් සිස්ටම් එකක් විදියට හෝ සිස්ටම් එකක් විදියට සලකලා තමයි මේ මෙහෙම කොටුව දාන්නේ. ඒක ඇතුලේ තියෙන ටික මම වෙන් කරගන්න මට ලේසි වෙන හින්දායි මම මේ කොටුව දාන්නේ කියලා මම කිව්වා. ඉතින් එතකොට මෙතනදී මේ කතාවේ අපි පොතක් අරගෙන පොතක් අරගන්නේ කොහොමද කියලා බුක් ෂොප් එකකට ගිහිල්ලා එතනදී වෙන ට්‍රාන්සිෂන්ස් unknown state එකේ ඉඳලා on එකට යනවා. ඊට පස්සේ පොත කියවන ස්ටේට් එක, කියවලා ඉවර ස්ටේට් එක, භාගයට කියවලා නවත්තපු ස්ටේට් එක, ඔය වගේ මම ස්ටේට් ටික පැහැදිලි කරා මෙතන. ඉතින් උදාහරණයකට ගැලපෙන්න පොඩි සරලව පැහැදිලි කරා මේකෙනි. එතකොට මෙතනදී ගේම් එකක් සම්බන්ධව සරල උදාහරණයක් අරන් තිනවා. මෙතනදී ATM එක මැෂින් එකක් සම්බන්ධව උදාහරණයක් අරන් තිනවා. ඉතින් මම මේකේදී අර කොටුව දාලා නැහැ. මේ කොටුව අනිවාර්යෙන් ඕනේ කියලා එහෙම එකක් වෙන එකක් නෑ. ඉතින් අවස්ථාවේ හැටියට ඔයාලට කොටුවක් දාන්න. මේ කොටුවක් කියවට මේක අර අපි සිස්ටම් එකක්ද සබ් සිස්ටම් එකක්ද කියලා අපි ඒක වෙන් කරගන්න ඕන. අපිට එහෙම දාන්න පුළුවන්. මේම කොටුවක්. මේ ඒකයි මම මේ මෙහෙම ගේම් කියන එක මෙහෙම මම වෙන් කරලා තියෙන්නේ. මේ මෙහෙම කොටුවක් දාලා. මේක මේ සිස්ටම් එකක් කියලා හංගවන්න. හෝ සබ් සිස්ටම් එකක් කියලා හංගවන්න. මෙතනදිත් එහෙම. ඉතින් මෙතනදි මම එහෙම දාලා නැහැ. ඉතින් මට ඕන අවශ්‍ය නම් මෙතනක් දාන්න පුළුවන්. එතකොට මෙතනදි මම ATM එක සම්බන්ධ ඔපරේෂන්ස් ටික තමයි මේ පැහැදිලි කරේ ස්ටේට් ඩයග්‍රෑම් එකකින්. දැන් තේරෙනවා ඇති මම අර කිව්වේ ස්ටේට් ඩයග්‍රෑම් වල මුලින්ම කිව්වේ අපි මේ ඩයිනමික් ඇස්පෙක්ට් එක මොඩල් කරන්න කියලා මේ ස්ටේට් ඩයග්‍රෑම් පාවිච්චි කරන අන්නේ කතන්දරේ පැහැදිලි වෙනවා ඇති. මේ සිස්ටම් එකේ වෙනස් වීම, සිස්ටම් එකක වෙනස් වීම, සැලෙන්සරේ වෙනස් වීම. හරිද? මේ ස්ටේට් එකේ ඉඳලා මේ ස්ටේට් එකට යනවා, මේ ස්ටේට් එකේ ඉඳලා මේ ස්ටේට් එකට යනවා. ඔය වගේ ඉතින් මෙතනදී මම පැහැදිලි කරේ ඒක. එතකොට මේ උදාහරණයේදී මම අන්තිම කතාවේ AC එක කතන්දරය ගැන ඉතින් ඔය විදිහට තමයි මට මෙතනදිත් මෙහෙම නමක් දාන්න අමතක වෙලා දිනවා. මෙතන මේ නමක් දාන්න අමතක වෙලා දිනවා. සෝරි ඒක මේ මොකක් හරි කොටුවක් කියන්නේ මෙහෙම අපි වෙන් කරගත්තොත් අපිට නමක් දාන්න පුළුවන්. එතකොට මෙතනදී මම මෙහෙම වෙන් කරලා තියෙන්නේ මේ ස්ටේට් එකක්. හොඳේ. මම ස්ටේට් එකේ ෂේප් එක ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ස්ටේට් එකේ ෂේප් එක කියන්නේ මොකක්ද? curved rectangles. හරිද? curved rectangles තමයි ස්ටේට් එකේ ෂේප් එක. එතකොට ඔයා curved rectangles දාලා මොකක් හරි වෙන් කරනවා යම්කිසි ස්ටේට් එකක්. එතකොට ඒක නිකම්ම ස්ටේට් එකක් වෙනවා. දැන් මෙතන cooling කියන්නේ ලොකු ස්ටේට් එකක්. හරිද? එතකොට මේ ස්ටේට් එක ඇතුලේ තව ස්ටේට් කීපයක් තියෙනවා. හැබැයි මේ curved rectangle එකක් දාපු හින්දා මේක ලොකු ස්ටේට් එකක්. ඉතින් මම curved rectangle එකක් දැම්මෙත් මේක ලොකු ස්ටේට් එකක් කියලා පෙන්නන්න ඕන නිසා. හරිද? මෙතන මම නිකන් rectangle එකක් දාලා තියෙන මේක මේ සබ් සිස්ටම් එකක්. එහෙම නැත්නම් AC air conditioning system එක කියලා පෙන්නන්න ඕනේ හින්දා. ඉතින් මෙතන මට නම දාන්න අමතක වෙලා දිනවා. මෙහෙම air condition
හරි මොකක් හරි එහෙම නමක් දාන්න. ඉතින් මේක තමයි 6 වෙනි උදාහරණේ. ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන ස්ටේට් ඩයග්‍රෑම් වල. මම හිතනවා ඔයගලන්ට බේසික් ටිකක් මේ ෆන්ඩමෙන්ටල්ස් ටිකක් මම මුලින් හොඳට පැහැදිලි කරන්න නැති කියලා. ස්ටේට් ඩයග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියන තැනේ ඉඳලම ඉතින් දැන් ඔයගොල්ලන්ට යම් කිසි අයිඩියා එකක් ඇති ස්ටේට් ඩයග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා. ස්ටේට් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ ඔබ්ජෙක්ට්ස් විවිධ ඔබ්ජෙක්ට්ස් අතර ට්‍රාන්සිෂන්ස් රිප්‍රසන්ට් කරන්න අපි පාවිච්චි කරන ඩයග්‍රෑම් විශේෂයක්. හරිද? මේක යුනිෆයිඩ් මොඩලින් ලැන්ග්වේජ් එකේ තියෙන ඩයග්‍රෑම් විශේෂයක්. ඒ කියන්නේ UML මොඩලින් වල තියෙන ඩයග්‍රෑම් විශේෂයක්. මේක UML මොඩලින් වල බිහේවියරල් ඩයග්‍රෑම් විශේෂයක්. ඉතින් ওই ටික දැන් ওই ටික මම පුළුල්ව පැහැදිලි කරා කියලා මම හිතනවා. මම හිතනවා ඔයගලන්ට මේක තව පොඩ්ඩක් ස්ටඩි කරලා තව පොඩ්ඩක් ඉගෙනගෙන හොඳට ඔයගලන්ගේ ඔළුවට දාගන්න පුළුවන් කියලා මොකද්ද මේ ස්ටේට් ඩයග්‍රෑම් එක කියන්නේ, ඇයි අපි මේක අඳින්නේ කියන එක ගැන. ඉතින් උදාහරණ මේ ඉන්ටර්නෙට් එකක් තව රිෆර් කරලා මම මේ දීපු පොඩි සපෝට් එකෙන් මම මේ දීපු පොඩි සපෝට් එකක් පාවිච්චි කරලා ඔයගලන්ට තව ඔයගලන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන් මේ ස්ටේට් ඩයග්‍රෑම් ගැන. එහෙම නැත්නම් ස්ටේට් මැෂින් ඩයග්‍රෑම් ගැන. ඉතින් එහෙනම් එච්චර අපිට මේ වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ. හැමදාම කියන වගේ මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න. තව කෙනෙක්ට බලන්න පුළුවන් ඉන්නේ ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩාක් අරන් ඉන්නවා. අරන් ඉන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ වීඩියෝස් උත් බලන්න channel එක subscribe කරලා තියාගන්න. අනිත් කාරණාව අපේ Facebook page එකට like කරලා share කරන්න පුළුවන් නම් යාළුවෝ අතරේ. මොකද මම හැම වීඩියෝ එකක්ම මේකෙත් post කරනවා. ඒ එක කාරණාවක්. ඊට පස්සේ අනිත් කාරණාව අපේ Facebook group එක හදලා තිනවා. programming set එක කියලා Facebook එක group එකක් විතරයි. programming set එක කියලා ඒ group එකේ නම දාලා තියෙනවා. ඉතින් ඒක අපි subscribe 1000 හම්බෙච්ච නිසා අපේ channel එකට ඒ වෙනුවෙන් තමයි group එක හැදුවේ. ඉතින් ඒ group එකේ link එක description එකේ දාලා තිනවා. ඒකටත් join වෙලා ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න ඒ group එක හරහා. ඒක හදලා තියෙන්නේ ඔයගොල්ලන්ට තියෙන මේ programming සම්බන්ධ ප්‍රශ්න කතා කරන්න, programming වලට අදාළ ඕන දෙයක් ඔයගොල්ලන්ට ඒක කතා කරන්න පුළුවන්. එක එක්කෙනාගේ අදහස් ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම අර ප්‍රශ්න කීපෙකුත් දාලා තියෙන group එකට join වෙනකොට ඒවට උත්තර දීලා ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. මම එහෙම restriction දැම්මේයි කියලා මම කලින් වීඩියෝ වලත් කිව්වා. මොකද මේ group එකේ හරිම වටිනාම දේ ඔයගොල්ලන්ට දෙන්න ඕන හින්දා වෙන වෙන දේවල් කරන අය එකට ඇතුළත් වෙන්න අවශ්‍ය නැති හින්දා තමයි මම මෙහෙම restriction දැම්මේ. මම දන්නවා ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන අය කොහොමත් වෙන දේවල් බහුබූත කරන්න පාවිච්චි කරන්නේ ඒ වගේ group එකක් ඔයගොල්ලන්ගේ මේ programming වලට සම්බන්ධ software engineering වලට සම්බන්ධ ප්‍රශ්න කතා කරන්න තමයි මේ වගේ group එකක් පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපිට මේ group එකත් එක්ක group එකේදී ගොඩාක් ලොකු වෙනසක් කරන්න පුළුවන්. අපි හැමෝටම දැනුම බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට දෙයක් දැනගන්න ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ ඒක මට ලොකු සතුටක්. ඒ වගේම මම කැමැත්තෙන්ම මට පුළුවන් නම් දෙයක් මම කාට හරි කියලා දෙනවා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ channel එක පටන් ගත්තෙත්. ඉතින් මේ YouTube channel එක පටන් ගත්තෙත් ඒක නිසා. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ටත් පුළුවන් නම් තව කාට හරි දෙයක් කියලා දෙන්න ඒ group එක කරා. ඉතින් ඒක ලොකු දෙයක්, ලොකු පිනක්. ඉතින් ඒ හැම දෙයකම Tamanට දෙයක් ඉගෙන ගන්න සහ Taman දෙයක් කියලා දෙන්න තව කාට හරි. තමට ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න. programming සම්බන්ධ software engineering ප්‍රශ්න සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න. හොඳ තැනක් ඒ group එකේ. ඉතින් ඒකටත් join වෙන්න. ඉතින් එහෙනම් එච්චරයි කතා කරන්න තියෙන්නේ අද වීඩියෝ එකේදී. මම හිතනවා ඔක්කොම දේවල් ටික කිව්වා කියලා. එහෙනම් ස්ටේට් ඩයග්‍රෑම් වීඩියෝ එක හොඳට නිහඬව රිලැක්ස් එකේ පොඩ්ඩක් බලලා ඉන්ටර්නෙට් එකත් බලලා දේවල් ටිකක් මේ ප්‍රශ්න ටිකක් හොයලා සිනාරියෝ ටිකක් හොයලා ඒවට අදාළව ස්ටේට් ඩයග්‍රෑම් කීපයක් අඳින්න try කරන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි. මේක ඔයගලන්ගේ ඔළුවට දාගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මේ වීඩියෝ එකේ මෙච්චරයි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයිත් මට හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. එතකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා.